ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නන්දන මැණිකේ මිත්තනිය ඇතුළු පවුලේ සැම විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අගෝස්තු මාස 29 වන දිනට ජන්මදිනයේ යෙදෙන මනුජි සමරවික්‍රම සහෝදරියට සහ අගෝස්තු මාස 31 වන දිනට ජන්මදිනයේ යෙදෙන මල්කාන්ති හේවාගම මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ක්ෂණ සම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල අප්‍රමාදව ධර්මාවබෝධයෙන් සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබා ගැනීම පිණිස මෙම උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසුතෝ පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ. සුතවා ආර්ය ශාවකෝ අරියාණං දස්සාවි අරියස්ස ධම්මේ කෝවිදෝ අරියස්ස ධම්මේ සුවිනීතෝති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් පින්නතියන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැබර පින්නතුනි, එදිනදා ජීවිතයේදී බාහිර දේවල් ඇසුරෙන් අසන්සුන් කියන්නේ නොසන්සුන් වන විට කල යුත්තේ තමා තුළ ඇති ගැටෙන කරුණු දුරු කර නොගැටී සිටීමට වෙරදැරීමද, ඇසුරෙන් මිදීමද, නිවැරදි කිරීමට උත්සාහ කිරීමද. 2. වීරිය හෝ දේශකයන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් ප්‍රායෝගිකව අනුගමනය කිරීමට වෙරදරන ශ්‍රාවකයන් දෙසා ප්‍රතිපදාවට තවත් උපකාරී වේයයි දේශකයන් වහන්සේ සිතන පරිදි උචිත මාතෘකාවක්. ඒ අනුව තමයි සංයුත්ත නිකායෙහි කන්දක වර්ගයේ පුරා පවතින ආරම්භක පාඨයක් ධර්මදේශනා මාතෘකාව වශයෙන් ගත්තේ. මේ කියන කරුණු පැහැදිලි කිරීම සඳහා තවත් බොහෝ කරුණු මෙහි පවතිනවා පැහැදිලි කරන්න. ඔබේ ඉල්ලීම පරිදි අදාළ තැන්වලදී අපි ඒක මනාව පැහැදිලි කරනවා. මා දකිනවා වසර 50කට 60කට 100කට පෙර අද තරම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මාධ්‍ය පහසුකම් තිබුණෙත් නැහැ. ඒතරම් දියුණුවණක් තිබුණ අය හිටිය බව මමගේ මුතුන් මිත්තන්ගේ ඇසුරෙන් දුටුවෙත් නැහැ. ඔවුන්ට විහාරස්ථානයක් තිබුණයි, රැක බලා ගත්තා. ඒ යුතුයකම් මිටු කළා, සිල් සමාදන් වුණා. මරණයේදී ගෙවදීමේදී ස්වාමින් වහන්සේලා සහභාගී කරගත්තා. පින්කම්. එතනින් එහාට යමක් දේශනා වුණෙත් නැහැ. මගේ ළමා කාලය තුල මාසු ධර්ම දේශනාවල නිවන් ප්‍රාර්ථනා කිරීම තිබුණේ. අර අපේ මුතුන් මිත්තන්ගෙත් සම්බුදු සසුනට සම්බන්ධ වෙලා බෞද්ධ වෙලා බොහෝ පින් රැස් කරගෙන මෙලොව පරලොව ජය ගැනීම කියන මේ සීමාව තුළ තමයි හිටියේ. 100%ක්ම පාහේ. 100%ක්ම පාහේ කියන්නේ 100%ක්ම කියන්න මට අයිතියක් නැති නිසා. මොකද ඒ අතරතුර පවා යම් කෙනෙක් නිහඬව ඉන්න පුළුවන්. පුහුදුන් සමාජයක්. මෙන්න පුහුදුන් සමාජය කියන එකේ ත්‍රිපිටක බුද්ධ වචනය. නැත්නම් සංයුත්ත නිකායෙහි කන්දක වර්ගයේ අර්ථ විග්‍රහය තෝරගන්න වෙනවා. තෝරගත්තම තමයි ඔබ මේ සඳහන් කරන එදිනදා ජීවිතයට ප්‍රතිපදාවට එන්න වෙන්නේ මේ කියන කාරණා දෙකට ආйти දෙකෙන් එකකින් මිදී අනිකට එන්න පුළුවන් වුණාම. එබැවින් මේ කාරණා දෙක කුමක්දයි තේරුම් ගන්න වෙනවා.
අස්සුත සමහර අය නොයසූ කියන වචනේත් පාවිච්චි කරනවා. නමුත් අල්පස්සුත කියලා ගත්තම හරි. අර තථාගතවරු දේශනා කර වදාලා වූ ගැඹුරු ධර්මයන් ශ්‍රවණය නොකළ. ඔවුන් ළඟ හොඳ නරක වෙනස තියෙන්න පුළුවන්. හරි වැරදි නිශ්චයක් තියෙන්න පුළුවන්. පින් පව් දෙක හඳුනාගෙන පවින් හැකිතාක් වෙන්වීම වෙන්න පුළුවන්. ඒ වගේම පංචශීලයේ සිට උපසපන් සීලයේ දක්වා ශික්ෂාපද සංවරයේ හිටිනවා වෙන්න පුළුවන්. ඕනෑම සීමාවක. නමුත් පෘථග්ජනෝ ඔවුන්ට නමක් අල්පස්සුත භාවයක් ඇති පෘථග්ජන. ඒ කියන්නේ දුකින් මිදීමට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයක් නැහැ. අර කවුරු හරි කිව්ව නිසා සසර සැප වගේ දකිනවා. අනාගතයට සැප ලබන්නට ඒ සැප ලබන්නට අවශ්‍ය පින්කම් වල නියැලී ඉන්නවා. සසර සැප ඒකයි අර මෙලෝ පරලෝ යහපත කියන වචනේ නොවුන් කල්පනා කරන්නේ. මේ අය ආර්යානන් අදස්සාවි. ආර්යයන්ගේ දැකීම ලබන්නේ නැහැ. ආර්ය පුද්ගලයන්ගේ දැකීමද දන්නෙත් නැහැ. නැත්නම් ආර්ය දර්ශනයත් දන්නෙත් නැහැ. ආර්යානන් කිව්වම නම් ආර්යයන්ගේ කියලා තමයි එන්නේ. දකින්න උන්ට ලැබෙන්නේ නැහැ. එන්න ආර්යයන්ට අදාළ ධර්මයේහි අරියස්ස ධම්මේ අදක්සයි. එබැවින් ආර්යයන්ගේ ධර්මයේහි ආර්යයන්ට අයත් ධර්මයේහි හික්මෙන්නෙත් නැහැ. අවිනීතෝ. මෙන්න මේ පෘථග්ජන කියන වචනෙට දීලා තියෙන අර්ථ විග්‍රහය හොයා ගන්නවා. ඔවුන් හික්මෙන්න පුළුවන්. පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා. ඔවුන් සමාජමය යුතුයකම් ඉටු කරන අය වෙන්න පුළුවන්. ඔවුන් යහපත් පැත්තට සමාජයේ ගෙනියන මාර්ගෝපදේශකින් වෙන්න පුළුවන්. නමුත් ඒ බඳු බොහෝ ගිහි පැවිදි උගතුන්ගේ මොකෙන් පිට වෙන වචනයක් තමයි අපි තාමත් පෘථග්ජන කියන එක. අනේ පෘථග්ජන භාවය තුළට මේ එදිනදා ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන්නා වූ මේ ගැටලුවට මුහුණ දීම හෝ වීරිය හෝ කල යුත්ත ගේන්න බෑ. පෘථග්ජන ස්වභාවයට ගේන්න බෑ මේක. එනිසා මේ පෘථග්ජන ස්වභාවය තුළ කලක් පැවතගෙන ආවා වූ ධර්ම න්‍යායක් ඔස්සේ තම තමන්ට හැකි පරිදි ශික්ෂාපද සංවරයේ පහේට උපසම්පදාව දක්වා රැකගනිමින් පාපයෙන් හැකිතාක් වැළකෙමින් පිනින් සිත පුරවාගෙන පරලෝ වශයෙන් සුගතිගාමීමට මුල් කොට ගත්තා වූ ප්‍රතිපදාවක් තමයි දහම් පාසල් පොතපත, පිරිවෙන් පොතපත, ධර්මදේශනා, නැත්නම් රජේ හරි මාධ්‍යවල හරි ඔය පෙන්වන මාර්ගෝපදේශකත්ව ඔක්කොම තියෙන්නේ. උද ඔවුන්ට තේරෙන දෙයක් නේ. විශේෂ මාධ්‍ය ගත්තාම ඔවුන් ජනප්‍රිය භාවයේ වැඩි ඒවත් බලනවා. බොහෝ දෙනෙකුට ප්‍රිය පැත්තක් තමයි ඊට පස්සේ ඒ අය තෝරාගන්නේ. බොහෝ දෙනා එකතු වෙන ඇදී යන. මේ බොහෝ දෙනාට අනුගමනය කරන්න පුළුවන් ප්‍රතිපදාවක් තමයි පෘථග්ජන භාවය තුළ සිටමින් අනුගමනය කරන පුණ්‍ය මාර්ගය. ඉතින් බහුතරයක් පෘථග්ජන සමාජේ නම් ඉන්නේ පුණ්‍ය මාර්ගය විවේචනය කරලා හෝ ඒකට අපහාස කරලා හරියන්නේ නැහැ. මොකද එතනින් එහාට එන්නට ඔවුන්ට බෑ. නමුත් මේ පාඩේ ඊට පස්සේ මොනවද පෙන්වන්නේ? මේ දන්නේ නැත්තේ මොනවා කියලාද පෙන්වන්නේ ඒ අය. මේ අසුත පෘථග්ජනයා ආර්ය දර්ශනය ආර්යයන්ගේ දර්ශනය දකින්න නැති ආර්ය ධර්මයට කැමති නැති ඒ පිළිබඳ හික්මීමක් නැති පුද්ගලයා මොකද්ද කරනවා කියලා පෙන්වන්නේ. අන්නේ කරන වැඩේ තුල අපි මේ කියන කටයුත්ත කරන්න තේරෙන්නේ නැහැ. ඒක ඊළඟ පාඩයෙන් පිනතනට එන්න වෙනවා. අපි ඒක පස්සේ විස්තර කරමු. පැහැදිලි කරන්නේ මොකක්ද? පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කොට ගන්නවා.
එතකොට පංචස්කන්ධය ගැන දන්නේ නැත්නම් දන්නේ නැති වුණාට කමක් නැහැ. පංචස්කන්ධය මගේ ආත්ම කොට ගැනීම මිනිසුන්ගේ ස්වභාවයක්. මිනිසුන්ගේ කියන්නේ පිරිමින්ගේ නෙමෙයි මිනිස් වර්ගයාගේ. අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විට මිනිස් වර්ගයා ස්වකීය සිත දියුණු කරන් හිටියට ප්‍රඥාව නෙවෙයි. ඒ සිත දියුණුනේ පාපේ හරහා පුණ්‍ය මාර්ගය හරහා ලෞකික ධාන මාර්ගය දක්වා පංචස්කන්ධයේ ආත්මය තුල. සත්වයක් පවින් පරලෝ යන්නෙත් පිනෙන් පරලෝ යන්නෙත් ලෞකික ධානයන්ගෙන් පරලෝ යන්නෙත් යන තැන් වෙනස් වුණාට පංචස්කන්ධයේ ආත්මය තුල. එනම් පෘථග්ජන පුද්ගලයාට සසර හදන්නයි තේරෙන්නේ. නමුත් සංසාර සාරෝග විනීත නීසං කියන්නේ සතර සැඩපහර නවතා නිවන් ලද. සසර ගමන නවත්තන්න. අර ආත්මය තුල පැවැත්මක් හදනවා. ඔබ දන්වැලක් දැකලා තියෙනවද? මේ දන්වැලේ එකට එකක් පුරුකක් සම්බන්ධ කරලා වැල්ඩින් කරපුවාම දන්වැල් පුරුක් එකට එකක් බැඳිලා තියෙනවා. එකක් මුල් පැත්තෙත් එකකට බැඳිලා අග පැත්තෙත් එකකට බැඳිලා. එසයික දිගට දාමයක් නැත්නම් දන්වැලක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් වෙන වෙනම පුරුක් නේද තියෙන්නේ. අන්න ඒ වගේ පංචස්කන්ධය කියන්නේ ඒක දන්වැල් පුරුකක්. ඒ වගේ ජීවිතය කියලා කියන්නේ අර දන්වැල් පුරුක් ගොඩ වගේ පංචස්කන්ධ සමූහයක්. නමුත් ඒක වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. අර දන්වැල පෙර කොටසටත් බැඳිලා පසු කොටසටත් බැඳිලා වගේ ස්කන්ධ පංචකය අතීතයටත් බැඳිලා අනාගතයටත් බැඳෙනවා. ඒ බව දන්නේ නැති කෙනා තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. එහෙනම් අතීතයෙන් බැඳෙන කොටසට ඇවිදින් තමන් අද වේදනාව විඳින බව සහ වීරියක් කරන්න දන්නේ නැති නිසා අනාගතයටත් බැඳෙන බව නොදන්නා කෙනා පෘථග්ජනයා. එහෙමනම් මේ ප්‍රතිපදාවට එන්න අසතුටත් පෘථග්ජනෙක් වෙලා බෑ. සුතවා ආර්ය ශ්‍රාවකෝ. මේක ආර්ය ශ්‍රාවකයන් සඳහා. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඇඳුමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ දැක්මේ පැහැදිලි බව. එතකොට ඔවුන් ආර්යයන්ගේ දැකීම ප්‍රිය කරනවා. ආර්ය ධර්මයට දක්ෂ වෙනවා. ආර්ය ධර්මයේ හික්මෙන්න පුළුවන් වෙනවා. අන්න ඔබ එතෙන්ට එන්න වෙනවා මේ අපි මේ පැහැදිලි කරන කාරණාව ඉහාත්ම වශයෙන්. මේ ජීවිතයේදීම ස්වකීය කාර්යභාරය පැහැර හරින්න නැතුව ඒ කාර්යභාරය කරන ගමන්න. කාර්යභාරය කියන්නේ මවගේ, පියාගේ, ගුරුවරයාගේ, රියදුරාගේ ඔබට පැවරුණ සමාජමය යුතුකමක් තිබෙනවනේ. ආයතනයක. මේ කාර්ය කටයුතු හරි කරදරයක් වෙනම ගිහින් ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා බුදුන් වහන්සේ වදාහරලා නැහැ. එහෙම 100% කරන්න බෑ. එතකොට ලෝකේ ලංකාවේ ආර්ථිකය අඩපණ වෙනවනේ. ඒක තහනම් කරයි රජය. ඔබෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය සැපේන අතර ඔවුන්ටත් නොදැනෙන්න ඔබට කරන්න පුළුවන් තවත් වැඩක් තිබෙනවා. උඩින් බැලුවහම ඔබ අන් අය සමග එකට කටයුතු කරමින් අන් අය හා සමව කටයුතු කරනවා. ඇතුළතින් ඔබ ළඟ තියෙනවා වෙනත් දෙයක්. ඒ ඇතුළතින් යන දැකීමක්. අන් අයට නොපෙනෙන්නට. මෙන්න මේ කාරණාව පහදා ගන්න වෙනවා. ඒ පහදා ගන්නකොට ඒකේ තියෙනවා විවිධ ගැටලු. ඒ කියන්නේ සමාජයේ තිබුණ පොතපතේ පවතින පාසල උගන්වන සහ ඇතැම් දේශනවල පවතින පැහැදිලි කිරීම තුළ මේට අවතීර්ණය වෙන්න බැරිකමක් තියෙනවා. ඒ සියවස් ගණනාවක් තිස්සේ පංචස්කන්ධ විග්‍රහයේ පවතිනා වූ ඒ අය කියන්නේ පොතපත කියන්නේ ඒක නිදොස් කියලා. නමුත් මා දකින්නේ ඒක සදොස් කියලා. නිදොස් කියන්නේ නිර්දෝෂයි දෝෂයක් නැහැ. සදොස් කියන්නේ දෝෂ සහිතයි කියන එක. එතකොට මේ ආර්ය පුද්ගලයෙක් වෙන්න මේ පංචස්කන්ධ ධර්මතාවයේ පිළිබඳව නිවැරදිව දකින්න ඕන නම් සදොස් පංචස්කන්ධයක ඒක ක්‍රියාත්මක වෙනවද?
නිදොස් වෙන්න ඕන නේද? අවාසනාවකට ත්‍රිපිටක සූත්‍ර දේශනාවලම ඒක සදස්සාකාරයෙන් තියෙනවා. මෙම පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී යම් යම් තැන්වල තියෙන අඩුපාඩු උන්වහන්සේලා අලුතින් හදලා ලියවත් දන්නෙත් නැහැ. එහෙම වෙන්න පුළුවන්. මොකද මා දැකලා තියෙනවා මේ පාලි පාඨ සංස්කෘත පාඨ වෙනම දක්වලා තියෙනවා. අර කරුණු පැහැදිලි කරගන්න අවශ්‍යයට. ඒ තියෙන එක තමයි මේ විදිහට පාලියට හරවලා තියෙන්නේ කියන එක. ඒ බඳු තත්ත්වයක් තුළදී අපට අපි තුලින් මේක තේරුම් ගන්න වෙනවානේ. දැන් මේ සද්ධර්මයේ තේරුම් ගන්න කියලා තිබෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ නිසා හෝ පොතේ තියෙන නිසා හෝ නෙමෙයිනේ. මා සමනෝ න ගරුති. මේ ශ්‍රමණයා මගේ ගුරුවරයායි කියලාවත් පිළිගන්න කියලා නැහැ. මා පිටක සම්පදානේන. පිටක සම්ප්‍රදායේ තිබුණායි කියලාවත් පිළිගන්න කියලා නැහැ. යමක් අකුසල්ද කුසල්ද? ඒ අකුසල්ද කුසල් කියන්නේ පවුද පින්ද කියන එක නෙමෙයි මතක තියාගන්න. ඊට වඩා ගැඹුරු කරුණක්. ඒක ඔබට තේරෙනවා නම් පිළිගන්න කියලා නෙපෙන්නේ. අනේ වගේ මේ පංචස්කන්ධ ධර්මතාවය පිළිගත යුත්තේ අපි ළඟ සිදුවෙන දෙයක් වශයෙන්. සුරක්ෂිත කරගෙන ආවා වූ කටපාඩම්ෙන් ගෙන ආවා වූ ග්‍රන්ථවල තුළ මේ සඳහා පෙළ දහම පවතිනවා. නමුත් මේ පෙළ දහම පෙළ අපි ළඟනේ තියෙන්න ඕන. දැන් අර අසුත තුතග්ජනයා මොකද කරන්නේ? පංචස්කන්ධය මගේ ආත්මකට ගන්නවලු. අන්න සද්ධර්ම වැටහෙන්නේ නැති තාක්කල් පව තුළ පින තුළ ධානය තුළ මේ පංචස්කන්ධයේ මගේ ආත්මකට ගැනීම වචනෙන් කීවේ නැති වුණාට කරන බව වුන් දන්නේ නැහැ. අර දන්වැල් පුරුක් එකට ඇමිනෙන වාසේ සසරට ඇමිනෙන බව. එනිසාම නේද තථාගත බුදු පියාණන් වහන්සේට මංගල ධර්ම දේශනාව හැරෙන විට දෙවන ධර්ම දේශනාවේදීම අනත්ත ලක්කන සූත්‍රයේවත් පංචස්කන්ධය අනාත්මය දේශනා කරන්න උනේ. එතෙක් ලෝකයා පංචස්කන්ධය ආත්මය තුළ හිටිය නිසා නේද? එනම් විහාරස්ථානය තුළ පෝදා සීල සමාදානය තුළ හුරු වෙලා හිටපු ජීවිතයක පංචස්කන්ධ විග්‍රහය නිවැරදිව කියලා දුන්නේ නැත්නම් පොතපත කියවලා ඒ අය තම තමන්ට රුචි පරිදි ගන්නවා. අදටත් පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතන අය මේ ලංකාව තුළ ඉන්නවා. නමුත් අටුවාවෙන් ගන්නවා වචනයක් මම කන්දේසු ස්කන්ධයන් සමූහයක ජායමානේසු හටගන්නා කල්හි ජීයමානේසු දිරණ කල්හි. අවුරුදු 100ටම නෙමෙයි ඔය පෙන්වන්නේ ජායමානේසු ජීයමානේසු කියලා කියන්නේ. සනයක් කනේ සනයක් පාසා. එන ස්කන්ධ සමූහයට සනයයි ආවුස තියෙන්නේ. කනේ තුන් ඔබ සනයක් පාසා. උපදින්නේ හිය ජායසේච. දිරන්නේ හිය දිරීම දවන්නේ හිය. මියසේච මැරීම දවන්නේ හිය. ඒකට එහෙනම් ක්ෂණයයි ආවුස තියෙන්නේ. එතකොට අර අපි කතා කරන කය පංචස්කන්ධය කොට ගත්තොත් එහෙම අවුරුදු 100ක් තියෙනවානේ. 60ක් 70ක් 80ක්. ඒක වෙන්න බෑ. දෙවනුව මේ සමාජයේ පවතින දේ. එක්ක මම වැරදි නැත්නම් සමාජය වැරදි. මම වැරදි නම් මම වැරද්ද බාර ගන්නම්. සමාජය වැරදි නම් සමාජයට දඬුවම් කරන්න එපා. නිවැරදි කරගන්න තනිව. පංචස්කන්ධ විග්‍රහය නාම රූප කොට බෙදීමේදී නාමංච රූපංච කියලා කියන්නේ රූපයයි සිතයි කයයි කියලා අර නාමංච රූපංච කියන දෙක විග්‍රහ කරගන්නවා. නමුත් සංගතනිකායේ සමහර සූත්‍රවල සඳහන් වෙනවා ඉස්සරහින් හම්බ වෙන දේවල් වලට නාම රූප කියන්නේ කියලා. ඔය අපි ඉස්සරහින් දකින මල් ගහක් වාහනයක්
මවක්, තරුවක්, හඳක්. මේවා නම් කරපු රූපනේ. නාම රූප. එහෙම තිබෙනවා සූත්‍රවල. නමුත් අපි නාමංච රූපංච. එතකොට නාම වේදනා සංඥා සංකාර රූප ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ. මෙහෙම තමයි කලක් තිස්සේ ආවේ. මේක හරි මිනිස් සමාජයට. ඝනකයකින් හටගන්නා වූ අණ්ඩජ ජලාබුජ සංසේජ සත්වයින්ට හරියයි. කොහොමද ඕපපාතික ප්‍රතිසන්දිය ගලපන්නේ එතකොට? ඕපපාතික උපදිනා සත්වයක් ඇත මව කුසකින් හටගන්නේ නැහැ, ඉබේ පහළ වෙනවා කියලා පෙන්වන්නේ. එතකොට අපාගත ඕපපාතික සත්වයා, දෙවියන් අතර ඉන්න දෙවියන් නැමැති ඕපපාතික සත්වයා, බ්‍රහ්මයන් නැමැති ඕපපාතික සත්වයා. ඔබ කතා කරන මුකෙන් ගන්න ආහාර වලින් සකස් වෙන්නා වූ පඨවි ආපෝ තේජෝ වලින් හැදෙනවද? මුකෙන් ආහාර ගන්නෙ නැහැ කියලා තියෙනවා අය. නමුත් එතනත් සක්කාය හේවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා දෙවියන් සම්බන්ධ සූත්‍රවල දෙවියෝ කියලා තියෙනවා අපි සක්කායෙන් මිදිලා කියලා හිතන් ඉන්නේ. නමුත් අපි සක්කාය තුල ඉන්නේ කියලා. ලෞකික ධාන බඹලව ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවායි කියලා බුදුන් වහන්සේ වදාහරනවා ගිලාන සූත්‍රයේ. එතකොට මේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය නම් එතකොට රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හෙත් තියෙන්න ඕන කියලා ගන්න ඕන නේද? අනිවාර්යයෙන්ම පඨවි ආපෝ තේජෝ වලින් කයක් හැදෙන්න නම් මව කුසකින් නැත්නම් බිත්තරයක් තුල එහෙම හැදෙන්නම ඕන. අර්ශනික පහළ වෙන්න බෑ. නමුත් මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එහෙම නැත්නම් අනේපිඬු දිව්‍ය පුත්‍රයා වහාම ඉපදිලා ආපහු ආවා කියලා තියෙනවා. ඒ වහාම ඉපදිලා ආපහු එන්නේ කොහොමද? මේ හැමෝටම තුන් භවයටම ගැලපෙන්න ඕන. පංචස්කන්ධ විග්‍රහය අපට විතරක් ගලපලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔබ හිතලා බලන්න. මම තර්ජනය කරන්නේ හෝ බලපෑම් කරන්නේ හෝ මොකුත් කරන්නේ නැහැ. හිතලා බලන්න. හොඳයි, සත්තට්ඨාන කුසල සූත්‍රය කියන එක සංයුත්තනිකායේ පවතින්නේ සත් ස්ථානයක දක්ෂතා පැහැදිලි කිරීමක් කරන යාමේදී එහි තිබෙන දේ එක වුණත් මේක විතරක් දන්නේ නැති පිටකේ වෙනස් කරන්න බැරිලා තිබිලා තියෙන්නේ. මොකක්ද පෙන්වන්නේ? අපට ජීවත් වෙනකොට වේදනා හයක් ඉමේ වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියලා තියෙනවා. කොහෙන්ද බලන්න? එතකොට අපිට හොයාගන්න පුළුවන් ඇසෙන් නම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට දොරවල් හයෙන් නේද? එතකොට දොරවල් හයෙන් නම් වේදනත් හය ඇහ මුල් කොටගෙන කන මුල් කොටගෙන නෙමෙයිද? සංඥා හැඳිනීමත් ඒක මුල් කොටගෙන නෙවෙයිද? ඇලීම ගැටීම නම් වූ සංඛාර නැත්නම් චේතනාත් ඒක මුල් කොටගෙන නෙවෙයිද? එහෙනම් මේ වේදනා සංඥා සංකාර විඥාන හතරේවා හය දොරවල් හයට සම්බන්ධයි. දොරවල් හයෙන් ගන්නෙ මොනවද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ බාහිර තියෙන දේවල් ද්‍රව්‍ය වුණාට අරමුණට ගන්නකොට හැම එකක්ම අරමුණක්. අසකරණාසය දිවකට සිත පිහිටයි සිත අරමුණු රසෙ විඳී කියලානේ කියන්නේ. දොරවල් හයක් තියෙනවා, දොරවල් හයට සිත පිහිටනවා. සිත අරමුණු රසෙ විඳිනවා. බාහිර දේවල් බද්දොරාස්යෙන් එන්නේ අරමුණට, සිතේ අරමුණට. අරමුණු රසෙ නෙවිඳින්නේ. අරමුණේ නිරූප රූපේ තියෙන්නේ. ඒ අරමුණේ රූප රූපේ කොහොමද පඨවි ආපෝ තේජෝ වෙන්නේ? එතකොට ඒ රූපයට ඇලීම ගැටීම නේද රූප තණ්හා කියන්නේ. ඒ ශබ්දයට ඇලීම ගැටීම ශබ්ද තණ්හා කියන්නේ. දැන් මේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තාම දොරවල් හයට තියෙන තණ්හා හයට ගලපන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න. අර විස්තරයේදී මේක ඒ පැහැදිලි කරපු අයත් මේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා හිතපු නිසා වෙන්නේ නැති ඒක ඉඩ සත්‍යයලා තියෙනවා.
නමුත් අපට ඒක ගන්න පුළුවන් තැන් තියෙනවානේ. රූප ශබ්ද රූප ගන්ධ රූප පොට්ටබ්බ රූප කියලා එහෙම පෙන්වන තැනක් තියෙනවා. එහෙනම් රූප තණ්හා කියලා පෙන්වන තැනක් තියෙනවා. රූප තණ්හා කියන්නේ ශරීරයේ තියෙන තණ්හාවක්. රූප අරමුණට ඇති වෙන ඇලීම ගැටීම. ශබ්ද තණ්හාව කියන්නේ කණෙන් ඇති වෙන අරමුණේ ගැලීම ගැටීම. ඒ නිසායි අප පැහැදිලි කරන්නේ මේ පංචස්කන්ධය හටගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණ තුල. එතකොට පහම නාම හැරුණාම අතින් අල්ලන්න පුළුවන් රූප නැහැ. දැනුත් අපට ඝනකයක් තිබුණාට අපි පාවිච්චි කරන්නේ සිත බව. තේරුම් ගන්න ටිකක් කල්යයි ඔබට. ලෝකේ මොනවා තිබුණත් සිත නැත්තම් ඔබ දන්නේ නැහැ. මේ පරලෝකයේ ඔබට ශරීරයේ තියෙන ලෝකේ තියෙන දේවල් දන්නවද? නිින්ද ගියා බාහිර ලෝකේ තියෙනවා. මනෝ ලෝකේ අරමුණු වල ඔබ ඉන්නේ. ඔබ දන්නවද බාහිර ලෝකේ? දැන් බාහිර ලෝකේ මනෝ ලෝකේ අරමුණු වල මොනවා හරි ද්‍රව්‍ය තියෙනවද? සිහිනෙන් කෑවට බීවට සඳු සරුවල් වුණාට මගුල් ගෙවල් වල ගියාට එළි වෙනතුරු. එතකොට පේන්නේ සිතවිල්ල නේද? මේ ආශ්‍රයෙන් තේරුම් ගන්න බැරිද ඔබ මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ සිත තුලින් කියලා. මනෝ ලෝකයේ තුලින් තේරුම් ගන්න පුළුවන් නම්. ඒක නේද මේ චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ. අන්නේ විදිහට මෙතෙන්ට එන්නේ නැතුව කොහොමද මේ ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය? මොන තණ්හාවද? කාම තණ්හාව. කාම තණ්හාව බෙදෙන්නේ කොහොමද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. තණ්හාය උපදින දොරවල් 6. නම් දොරවල් 6 නෙවෙයිද අපිට මේ භාවනාව නැත්තම් කටයුත්ත කරන්න තියෙන්න ඕන. හොඳයි දොරවල් 6ට සම්බන්ධ කරන්නේ කොහොමද? රූප කියලා ශරීරය ගත්තම. ඒක කවුරුවත් කීවේ නැතුවට කරන්න දෙයක් නැහැ. නමුත් තනියෙන් හරි එක කියන්න ඕන. දැන් මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මතාවය දන්නේ දැනගත්තත් වැරදි විදිහට දන්නේ. ඉතින් කොහොමද අපට ඊටහාට යන්නේ? අන්න දැන් සුතවාරිය ශ්‍රාවකෝ කියන එකේ තේරුම මේ රූප වේදනා සංඥා සංකාර පහ ශරීරය එනව ඇස මුල් කොටගෙන කන මුල් කොටගෙන නාසය මුල් කොටගෙන දිව මුල් කොටගෙන කය මුල් කොටගෙන සිත මුල් කොටගෙන ඒ මොහොතේ පහළ වෙන්නා වූ නාම ධර්ම 6ක්. ඒක ඒ මොහොතේම ඇස තුලත් දාමයක් වශයෙන් ගොස් නැසෙනවා. නැත්නම් එකකිනුත් නැසෙනවා. ටිකක් වෙලා තියෙනවා නම් ඇස තුල දාමයක් වශයෙන් ස්කන්ධ දාමයක් දන්වැල් පුරුක් කීපයක් වගේ. මගේ කටපාඩම පරිදි නම් ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට. නමුත් මගේ කටපාඩම පරිදි නෙමෙයි මේක ඔබ ජීවත් වෙන ආකාරයෙන් ඔබේ ඉන්ද්‍රයන්ට මාරු වෙනවා. ඒ මාරු වෙනවා කියන්නේ මෙතන ස්කන්ධ පංචකේ නැතෙනවා නේද? දැන් මේක මේ ලෝකේ උපන්න අපි ගමුකෝ මිනිස් වර්ගය අනිත්‍යයට කියලා දෙන්න තේරෙන්නේ නැහනේ. මිනිස් වර්ගයා මොන රටක ජාතියක මොන ආගමක ඉපදුනත් බලන්න මේ ඇසට රූප කනට ශබ්ද කියන මේ කාරණා මේ අරමුණු සිදු වෙන්නේ නැද්ද කියලා. ඒක වෙනත් ආගම් වල මේක පංචස්කන්ධ ධර්මතාවය කියලා උගන්වන්නේ නැහැ. ඔවුන් පුද්ගලයෙක් වශයෙන් බලන්නේ. මෞකසින් බිහිවි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන ආත්මයක් ඇති කෙනෙක් වශයෙන්. අපි ඊට වඩා කොයිතරම් දියුණුද? දියුණුනත් අපට ඇයි පාරේ යන්න බැරි වෙලා තිබෙන්නේ? මේ පංචස්කන්ධ විග්‍රහය හරියට ගන්න බැරි වුණ නිසා. දැන් මේක තේරෙනකොට අන්න සුතවා අම්මා තාත්තා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියලා කතා කළාට විවිධ නම් වලින් පෙනී හිටියාට සෑම දෙනාගේම ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය නැමැති ඒකකය. ඒකකය කියන්නේ එක. මේ ඒකකය තුල සසරට බැඳෙන හැටි සහ සසරින් ගැලවෙන හැටි දේශනා කරපු දහම. ඒකකය දන්නේ නැතුව කොහොමද කරන්නේ? මේ ඒකකේ පොතේ නෙමෙයි Taman ළඟනේ තියෙන්නේ. මේ ඒකකේ අතීතේ හෝ අනාගතේ නෙමෙයි පහළ වෙන්නේ වර්තමානයේනේ. අර හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ වරදින්න හරි හරියන්න හරි වර්තමාන මොහොතේ මේ தත්ත්වය තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට දැන් අර පෘථග්ජන පුද්ගලයාක දන්නේ නැතුව මොකද කරන්නේ? ඒත් ඔය අරමුණු ගන්නෙ. අරමුණු අරගෙන ඒ අරමුණට අගයක් දෙනවා. ලාභය අලාභය සැප දුක් නින්දා ප්‍රශංසා තරහ වෛරය ක්‍රෝධය ඇලීම ආදී වශයෙන්. එහෙම දීමේදී ආත්ම කොට ගන්නවා.
ඒවා එන්නේ ස්කන්ධ පංචකයට. නමුත් ඒවා ආත්ම කොට ගැනීමේදී මොකද වෙන්නේ? ඒවත් එක බැඳෙනවා. බැඳුනහම අර දන්වැල් පුරුක අනිකට සම්බන්ධ වෙනවා වගේ අනාගත සසරක් අදන්න අවශ්‍ය හේතු අපි තබන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේ පෘථග්ජනයයි කියලා කියන්නේ පවේසිත පින හරහා ධානය දක්වා සිත දියුණු කරන් හිටියට පංච උපාදානස්කන්ධය තුල ජීවත් වෙන කෙනෙක් බව තේරුම් ගන්න. එහෙනම් වුන්ට අරියානං අදස්සාවි අරියස් ධම්මයා කෝවිදෝ අරියස් ධම්මයා වෙනීතෝ. අර වීරිය කියන වචනේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. අන්න සත්පුරුෂ ධර්මයේ බල්ලෙහායින් පාඩේ තියෙනවා සත්පුරුෂානං දස්සාවි සත්පුරුෂ ධම්මේ විනීතෝ කියලා. ඒ සත්පුරුෂ ධර්මයේ කියන්නේ එතකොට මේ ස්කන්ධ පංචකය පිළිබඳ සැබෑ ස්වභාවය තේරුම් ගන්න එක. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් ඒකකේ කොටගෙන තමයි අපි පස්දොරට අදාළ සියලුම රසයන් විඳින්නේ හරි සියලුම දේවල් කරන්නේ. දැන් මේකේ අර නොදන්න කාලේ උන දේ හොයාගන්න බලන්න. අන්න එතකොට අර වච්චගොත්ත බමුණගේ ප්‍රශ්නෙට බුදුන් වහන්සේ දීපු උත්තරේ ගන්න වෙනවා. චුට්ටක් වැඩිපුර පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් උන්වහන්සේ වදාරන්නේ ಭಾರತයේ කිරි ගස් තියෙනවා. එන් කුඩා කාලේ ඉඳන් අවුරුදු 15ක් 20ක් යනකොට තරුණ ගහක් හොඳට වැඩෙනවා. බාධාවක් නැත්නම් හොඳට වැඩෙනවා. එතකොට වැඩෙනකොට ගහ ඇතුලේ කිරි වැඩෙනවා අපි දන්නේ නැහැ. නමුත් ඒවා එළියට එන්න තැනක් නැහැ. මෙන්න මේ කිරි සහිත ගහක් පොඩි පැලෑටියේ පටන් ලොකු පැලයක් දක්වා වැඩෙනවා වගේ දරුවෙක්. මේ දරුවා තමයි මේ කිරි සහිත පැලෑටිය. මේ පස්දර පාවිච්චි කරමින් තාරුණ්‍යයට නැත්නම් තව එහාට යනවා දිගටම. ඒ යනකොට මොකද වෙන්නේ? අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වලට ඇලෙමින් ගැටෙමින් චිත්තාභ්‍යන්තරය නිදිගත් සිතට හේතු එකතු කරනවා ගැටෙනකොට උපදින්න. කොතෙක් මේවා එකතු කළාද කියන එක ඔබ තමයි දන්නේ. තථාගතයන් වහන්සේ පිළිබඳ විසාකාවට වදාරන්නේ ඔබ ජීවත් වෙන්න ගිහින් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ඒ 100 නිසා ඔබ දුක් 100ක් උපදවා ගන්නවා. දැන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන කාරණාව කුමක්ද මෙතන? මේ ගහ වැඩිලා තියෙන්නේ. දැන් කෙටේරියක් අරගෙන ගිහින් පස්පොලකින් කොටනවා. ගහ ඇතුලේ තියෙන කිරිනේ දෙන්නේ. ඒ කිරි තියෙන නිසා නේද? ඒ කිරි වැඩුණ නිසා නේද වසර 15ක් තිස්සේ 20ක් තිස්සේ. ඔබ අද දක්වා ධර්ම ශ්‍රවණය කළේ නැත්නම් මින් පෙර නැත්නම් තව එහාට හරි අන්න මේ අර ගහ ඇතුලේ කිරි තියෙන ගහක් වැඩෙනවා වගේ මේ චිත්තාභ්‍යන්තරය දුකට හේතු පෝෂණය කරමින් එනවා. දැන් මේ ගහට කෙටේරියකින් කොටනවා කියන එකේ උපමාව මොකක්ද පෙන්නලා තිබෙන්නේ? ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස හමු වෙනවා. එතකොට බාහිර අරමුණ තමයි කෙටේරිය. එතකොට මොකද වෙන්නේ? ගහ ඇතුලේ තියෙන කිරියනවා වගේ අපි චිත්තාභ්‍යන්තරය හදාගත්තා වූ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අපි හදාගත්ත පෞද්ගලික දේ එතෙන්ට එනවා. හදාගත්තේ නැත්නම් ඒක උපදවන්න බාහිර දේ උදව් වෙනවා. දැන් අර පරිලාහ නිරේ කතාවත් ගන්න. අහලා තියෙනවා නම්. උපමාවක් ඒකත්. උදේ පටන් රැ වෙනතුරු දකින අහන හැම දෙයක්ම අකමැති, අප්‍රසන්න, දුක් ගෙනත් දෙන කරුණු හම්බ වෙන්නේ. දොරවල් හයටම. එතකොට ඒක අතිශය දුක් සහිතයි කියලා භික්ෂුවක් වදාරනවා. අපි ජීවත් වෙන්න ගිහින් නිවස හෝ රැකියා කරන තැන හෝ Tamanට අදාළ ශේස්ත්‍රය උදේ පටන් රැ වෙනතුරුම ගැටෙන ඇහෙන හැම දොරවල් හයට හමු වෙන හැම කාරණයක්ම අපේ කේන්ති අවුස්සන, ලෝභය අවුස්සන, කලබල වීම අපිව කලබල කරන එකක් නම්
දැන් පරිලාහනිරේ අපි හදාගෙන නේද ඉන්නේ. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? මේ පෘථග්ජන පුද්ගලයා දුකටපත් වෙන්නේ මෙන්න මේ විදිහට බාහිර දේවල් වලට අදාළ අගේ අඩු වැඩිකමක් වෙනස් කිරීමක් තමන් හදාගත්ත නිසා. දැන් ඒවා සිත ඇතුලේ තියෙන නිසා ගැටෙනකොට නැවත උපදිනවා. අර තියපුවා නේද නැවත උපදින්නේ. ඒ පුනර්භවය නේද එතකොට? මව් කුසෙන් බිහිවීම පවණක් පුනර්භවය කියලා කතා කළාට ජීවිතය ඇතුලේ සිතිවිලි වල පුනර්භවයක් තියෙනව නේද? දැන් පුනර්භවය නේද නැති කරන්න ඕන. අන පෘථග්ජන පුද්ගලයා පුනර්භවය නැති කරන්න දන්නේ නැහැ. ඔහු අර දංගලක මැදපුරක ඉස්සරහට සහ පස්සට දෙකටම සම්බන්ධ වෙලා තියෙනවා වගේ මේ වර්තමාන ස්කන්ධ පංචකයේ අතීත හේතු පැත්තයි වර්තමානයේ විඳින්න අනාගත හේතු පැත්තයි මේ තුනට සම්බන්ධ කරන ජීවිතයක් ගත කරනවා. සසරක් හදනවා සසර දාමේ ඇවිදිනවා. දැන් කල්පනා කරලා බලන්නකො කොතරම් ලස්සන දේ උදාහරණයක් කියලා. ගහ ඇතුලේ කිරි තියෙනවා. නමුත් කොටන් නැති තාක්කල් කෙටේඩකින් කොටන් නැති තාක්කල් ඒවා එන්නේ නැහැ. හොඳයි ගහට කෙටුවාම කිරි නොෙන්න නම් මොකද වෙන්න ඕන කියලා පේනලා තිබෙන්නේ. කිරි ඉවර වෙන්න ඕන. කිරි නැතුවම ගහට කෙටියි. මොකක්ද අර පෙන්වන්නේ? උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම නේද? ආශ්‍රය කරන්න ඕන නේද? අන්න සද්ධර්මයේ නොදැන කෙනෙක් අවුරුදු 1 සිට 100 දක්වා ජීවත් වුණොත් එහෙම. ඔහු ක්‍රමයෙන් පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාම මේ හදාගත්ත දුක් අගාධයේ දුක් සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ඔහුට ඉතින් දුකසේ පරලෝ යනු වරුණාම නැත්තම් පිනින් පරලෝ යනු වරුණාම ඊට එහා දෙයක් තේරෙන්නේ නැහැ. එබඳු අයට තමයි දුර්ගම් රජුරුවන්ගෙන් ආරම්භ වෙලා තියෙන මරණාසන්න මොහොතේ හිත හදාගන්න තේරෙන්නේ නැති අයට පුණ්‍ය චේතනාවක් එකතු කරලා දීලා පිරිත් දේශනාවකින් පිරිකර පූජාවකින් භික්ෂුන් වහන්සේලා දැකීමක් තුළින් පින් පුණ්‍ය චේතනාවක් හදලා දුගතිගාමීව වළක්වන පාරක් තියෙන පෘථග්ජනයින්ට. ආර්ය පුද්ගලයින්ට තියෙන දේ තියෙනවා අගිලාන සූත්‍රයේ. ඊට වඩා හොඳ දෙයක් කරන්න තියෙනවායි කියලා. එහෙනම් තේරෙනවද ජීවිතේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් දුක්ඛාගාක දෙයකට යන්නේ කියලා අවසානයේ දක්වා. ඊට පස්සේ ඒක හදාගන්න වෙලාවක් නැහැ නේ. මොකද ගහ ඇතුලේ කිරි පිරීලා. ඉතින් කොටනකොටම කිරියනවා. දැන් මේ ඇසට කනට නාසයට ගැටෙනකොට අතීතයේ ඇවිදින් ඉවර වෙන්න ඕන කියන එක නේද අර පෙන්වන්නේ කිරි නැතුවම එන්නේ නැහැ කියන එක. එතකොට පෘථග්ජන පුද්ගලයාට මේක හදාගන්න තේරෙන්නේ නැහැ නේද? ඔහු එකට අහු වෙනවා නේද? කිසිම වීරියක් නැහැ ඔහුට අසහිය තියෙන්නේ. එතකොට ඔහු කියන්නේ කොහොමද? ඕක තමයි මට ඉන්නව මැරෙනවා පේන්නේ නැත්තේ. ඔය තමයි මගේ මාර්යා විශ්සෙන වෙලාව. මගේ මාර්යා උස්සන්න නැතුව ඉන්න. ඔක ලේසියෙන් අරින්න හොඳ නැහැ. අන්නේ ඒ පැත්තක් සසරේ අනන්ත පුරුදු කළා මේ ජීවිතේදීත් ගැඹුරු සදහම් වටහා ගත්තේ නැත්නම් ඕන කෙනෙක් පුරුදු කරනවා. දැන් එතකොට මේ දුක් හටගන්නේ ඉස්සර ජීවිතේද? අනාගත ජීවිතේද? නැහැ වර්තමාන ජීවිතේ. වර්තමාන ජීවිතෙත් මේ මොහොතේ. ඒක අනාගත බුදුවරයෙක් හම්බෙලා නිවන් ප්‍රාර්ථනා කරලා මේ දුකින් මිදෙන්න වර්තමානයේ පුළුවෙනිද? මේ මොහොතේ නම් දුක තියෙන්නේ. දුකට හේතුව රැස් කරන්නේත් මේ මොහොතේ නම් දුක නැති වූ තැනත් මේ මොහොතේ මාර්ගයත් මේ මොහොතේ වෙන්න ඕන. මම ඔබට ඉදිරිපත් කළා මෑතදී තරුණ දරුවන් නැත්නම් ක්‍රීඩාවට ප්‍රිය කරන අයගේ උදාහරණයක්. දවස් 5ක් ක්‍රීඩා කළත්, පැය 6ක් ක්‍රීඩා කළත්, ඕරෙන් ඕරේට මාරු වුණත් හැම විටම මුහුණ දෙන්නේ එක පන්දුවකට කියලා. ඒ ක්‍රීඩාව තේරෙන අය එකෙන් හොයාගන්න. ඒ පන්දුවටමයි මුහුණ දෙන්නේ, ඒ පන්දුවේමයි ලකුණු ගන්න, ඒ පන්දුවේමයි දැවියන්නේ. එතකොට සිහියක් නැත්නම් පන්දුවට වැරදි ආකාරයෙන් මුහුණ දීලා විකට්ටුව දවා ගන්නවා. කඩුල්ල උපමා කිරීමේ වරදකට, උඩ පන්දුවක් දීමේ වරදකට, එහෙම නැත්නම් කඩුල්ලේ වැඳීමෙන් දවා ගන්නවා. ඒ හරි දැක්කේ නැති නිසා නේද? හරියට වරදක් කරපු නිසා. හොඳයි අර
පන්දු යවන්නගේ අතින් මිදී පිටට එන කාලය තුල හඳුනගන්න පුළුවන් නම් පන්දුවේ ස්වභාවය. ඒ පන්දුවටම නේද පහර දෙන්නේ. ආරක්ෂිත පහරක්. එහෙම නැත්නම් බිම දිග ඇදී යන පහරක්. එහෙම නැත්නම් හතර සීමාවට උඩින් එළියට පහරක්. වෙනම පන්දුවක්ද ඒක? දැවි ගියෙත් ඒ පන්දුවේ, ලකුණු ගන්නෙත් ඒ පන්දුවේ. මේ වර්තමාන මොහොතට මම මේක ගලපනවා කියන එක තේරුම් ගන්න පුළුවන්ද ඔබට? තරංගේ තියෙන්නේ මේ මොහොතේ පන්දුවත් එක්ක කරනවා ගත වෙච්ච ඒවා ගැන හඳලා හරියන්නේ නැහනේ. ඉස්සරහට එන්න තියෙන ඒවා ගැන හරියන්නේ නැහනේ. එකයි හම්බ වෙන්නේ. මේ මොහොත ඇසට කනට නාසයට දිවට කයට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න එතකොට දැන් මෙතන තමයි මේ කාරණේ තේරුම් ගන්න ඕන. කුමක්ද තේරුම් ගන්න ඕන? ජීවත් වෙන්න නම් ඕන. මව්පියන්ට කවලා ගන්නත් ඕන. අමුදුරන් පෝෂණය කරන්නත් ඕන. රටට සේවයක් වෙන්නත් ඕන. Tamanට පැවරි තියෙන වගකීම් ඉටු කරන්න ඕන. ඒකත් වර්තමානයේනේ කරන්න තියෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ වට්ඨ දුක්ඛය කියන එක මේ චිත්තාභ්‍යන්තරයෙන් එන්නා වූ හටගන්නා වූ ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ තියෙන ආතතිය නේද දුක කියන්නේ. එතකොට ළමා කාලයට වඩා තරුණ කාලයේ, තරුණයට කාලය, මැදිවි කාලයේ, මැදිවියට කාලය, මහලු කාලයේ පෘථග්ජන පුද්ගලයා ඔබ දකින්නවද සන්තෝෂෙන් ඉන්නවා? පරිලාහ නිරේ හදාගෙන නේද ඉන්නේ. දැන් තේරෙනවද බුදුන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ කලු කෙස් සුදු වෙන්න පෙර නව යෞවනයේදීම තපසට ගියා නැත්නම් දහමට හැසිරෙන්න ගියයි කියන එකේ තේරුම මොකක්ද අර? ගහ ඇතුලේ තියෙන කිරි ටික ඉක්මනින් අයින් කරගන්න. එතකොට බාහිරින් කෙටුවට කිරි නැතුවම එන්නේ නැහැ. අන්න බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ අටලොදහමට දාලා කාරණා ජීවිතයේ තියෙන තුරු හම් වෙනවා. වළක්වන්න බැහැනේ. නමුත් ඒවා සමග ඇලීම් ගැටීම් ස්වභාවයක් චිත්තාභ්‍යන්තරේ නැත්නම් දැන් දුක නෑ නේද? දැන් බුදුන් වහන්සේලා 35 දී මේ දුක නැත්තෙන්ටපත් වුණා නේද උන්වහන්සේ. එහා ආත්ම වශයෙන්ම කියලා කතා කරන්නේ. දැන් සිත හදන දහමක් කියන එක තේරෙනවද බුදුසාම? Taman නොදැන අමාරුවේ වැටිලා ඒ එන කොටස අපිට වදයක් වෙනවා. මේක නිරීක්ෂණය කරලා බලන්න එකම සිද්ධියක් සම්බන්ධයෙන් එකම දෙයක් දකින දෙයක් සම්බන්ධයෙන් ඔබ දරන අදහස් කොහොමද සමාන වෙන්නේ? කෙනෙක් ඇලෙනවා, කෙනෙක් ගැටෙනවා, කෙනෙක් හරි කියනවා, කෙනෙක් වැරදි කියනවා, කෙනෙක් කුපිත වෙනවා, කෙනෙක් පක්ෂ වෙනවා, විපක්ෂ වෙනවා. ඒක ඉදිරියේ තියෙන කාරණේ තියෙන දෙයක්ද? ඔය වර්තමානයේ වෛරස් සම්බන්ධයෙන් හරි වර්ජන සම්බන්ධයෙන් හරි පක්ෂ විපක්ෂ දෙගොල්ල දරන අදහස් දෙපැත්තට තියෙන්නේ පේන්නේ නැද්ද? ආණ්ඩුවට හරිනම් විපක්ෂයට වැරදි. විපක්ෂයට හරිනම් ආණ්ඩුවට වැරදි. ඒ සිද්ධිය දෙක තියෙන්නේ Taman දකින දෘෂ්ටි කෝණයේද? අන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් ඔබට පෞද්ගලික ජීවිතයේදී. දැන් මේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණ රූප වේදනා සංඥා සංකාර පහ. ඒකේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගියොත් ඒතන් මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තාන්න පංචස්කන්ධේ මගේ මගේ ආත්ම කොට ගත්තොත් සසරට බැඳේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අර ඊළඟ පුරුක හදන්න අවශ්‍ය හේතුව ඉතුරු කරනවා. වර්තමාන හේතුව කියන්නේ අනාගත ඵල නැමැති පුරුකට අදාළ හේතු ඉතුරු කිරීම. මේක සසරේ කරගෙන ආපු දේ. ඒකට තමයි පමාද විහාරය කියලා කියන්නේ. දැන් මේ වැඩේ කරන්න එපා කියන එක තමයි අපමාද විහාරය අපමාදව අමත පදං. අර ස්කන්ධ පංචකයේ පිළිබඳ වැටහීමක් නැති මේ මොහොතට සිහිය ගේන්න බැරි පුද්ගලයාට පුළුවන් දෝක පුළුවනිද? අර පුතක් ජනයට එක කරන්න බෑ කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මේක තේරුම් අරගත්තාම තේරුම් ගත්තාම ඔබට ආර්ය භාවයක් හමු වෙනවා. ඇඳුම් මාරුනේ නැති වුණාට. දැන් උපන්න කුසල් දුරු කරන්න තියෙනවා. අර තියලා තියෙන දේවල් ඇවිදින් ඉවර වෙන්න ඕන. ඒ මොහොතම නූපන්න කුසල් නූපදවා ඉන්න ඕන. අනාගත සතරක් හදන්න හේතු චිත්තාභ්‍යන්තරගත නොකර ඉන්න වෙනවා.
මේකට නේද වීරිය තියෙන්න ඕන. මේක නේද මේ සම්මා වායාමයි කියලා කියන්නේ. ඉතින් අපි ඔක පාසල් යන කාලේ උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම. ඉතින් අපි කියන්නේ මේ වචනෙන් දන්නවා ඒක. නූපන් කුසල් ඉපදීමට කියන්නේ පින් කරන එක කියලා තමයි හිතන් හිටියේ. අර ගහේ තියෙන කිරි ඔක්කොම උපන් අකුසල් නෙවෙයිද? ඒ කියන්නේ ලෝභ දේශ මොහ මූල වශයෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධ වශයෙන් Taman තබාගත්ත කරුණ තමයි එන්නේ. දැන් මේ මොහොතේදී ඔබ මට කේන් තියෙනවා මට වෛර මට පලි ගන්න හිතෙනවා විවිධ හැඟීම් ගන්න. ඒ මම කවුද? ශරීරයේද? ඔය සිත අයින් වුණ ශරීරයට ඔය එක හැඟීමක්වත් එනවද? එයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඒ නිසා ලෝක සම්මතෙන් මම කියලා පුද්ගලයාට කතා කළාට මම කියලා අකුරු දෙකක් තිබුණාට තථාගත බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ඒතං මම කියලා. ඒතං කියන්නේ ඒ මොහොතට එන දෙයට. එය දැන් ඔබට ඒවල් කීයක් එනවද? එකයි එන්නේ. හුඟක් එන්නේ නැහැ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, පස් දොරින්. කල්පනාවේ හෝ නින්දේ මනෝද්වාරයෙන්. මනෝද්වාරයෙන් නම් හදන්න බෑ. පස් දොර මනෝ කල්පනාවෙත් පුළුවන්. ඒතං කියන්නේ එන දේ නේද? දැන් රූපේ මම රූපේ තුල මායත මාතල රූපය ඇත කියන්නේ ශරීරයේද එතකොට? එය කියන්නේ රූපේ රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපය. එතකොට රූපේදී ඒතම් මම රූප තණ්හා, ශබ්දේදී ඒතම් මම ශබ්ද තණ්හා. තණ්හාවටනේ මම කෙනවා කියලා වදාරලා තිබෙන්නේ. තණ්හාව මම නම් ශරීරේ රූපකට ගත්තාම අර මම හඳුනා ගන්න බෑ නේද? ශරීරයේ කොටස් 32කට බෙදලා ඒකේ මම කියලා කෙනෙක් නෑ කිව්වට ඒක නොගැඹුරු ධර්මයක් නේද? ඒතම් මම ඒ මගේ. ඒතෝ අහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. දැන් ආත්මය කියන්නේ මොකද්ද? ජීවිතේද? ඒ හැඟීම ආත්මකට ගැනීම. ආත්මකට ගත්තාම තමයි අර බද්දෝ මාරස්සේවත් සතර හැදෙන්නේ. මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස. දැන් අරමුණෙන් අරමුණට නේද මඤ්ඤමානය හටගන්නේ. එතකොට ඒ නිසා නේද උපාදානයේ විසසරට බැඳෙන්නේ. බද්දෝ මාරස්ස. දැන් තේරෙනවද පමාද විහාරී? පමාද විහාරී පවතල විතරද තියෙන්නේ? පින තුල පමාද විහාරී නැද්ද? ධානය තුල පමාද විහාරී නැද්ද? අපි කතා කරන්නේ පවතල විතරක් පමාද විහාරී තියෙනවායි කියලා. නෑ. උපාදානයේ පවතල තිබුණත් පින තුල තිබුණත් ධානය තිබුණත් ඒක පමාද විහාරී. පව නම් අපි නොකළ යුතුයි, යහපත් දේවල් නම් හැකිතාක් කළ යුතුයි. ඒකත් මතක තබා ගන්න. ලෝකෙට ඒව අවශ්‍යයි. මොකද සමහර අය එකපාරට අහනවා එහෙනම් පින් කරන්න එපාද කියලා. තථාගත දේශනාවලට අනුවගත් කල තමන් සන්තක දේවල් අන් අය සඳහා හැම විටම යොදන්න කියලා තියෙන්නේ. තමාට විවාහකෙක් නම් බිරිඳර දරුවන්ට, මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට, ගමට රටට, අසල්වාසීන්ට, දුකටපත් අයට, සසුනට එපා කියලා තියනවද දන්නේ? ඒ පැත්තක් නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ලෝකෙට පේන සත්පුරුෂ ගති ලක්ෂණේ නැත්නම් මේ මානව හිතවාදී බව ප්‍රතික්ෂේප කරන අමානුෂික දහමක් නෙවෙයි බුදු සමය කියලා කියන්නේ. මානව හිතවාදී බවක්. දුකටපත් වෙන, කරදරයටපත් වෙන කෙනෙකුට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරන එක. මේ පෞද්ගලික වැඩක් මේක. පෘථග්ජන පුද්ගලයා මොකද කරන්නේ? ඔය පෘථග්ජන භාවය තුළ මම කියන හැඟීම තුළ කෘෂිකර්මාන්තයේදී, දේශපාලනයේදී, දානයේදී, මල්වට්ටි වෙන්දේසියේදී, තව කාරණාවලදී තරඟයට පිවිසිලා ඒවත් තරඟයට පත් කරගෙන දිනන්න යන ඒවා බවට පත් කරගන්නවා. ඒවත් එතකොට ආපහු ලෝභය, දේශය, මොහය අවිස්සනේව නේද? ඒ නිසා ඉඩම් අර්බුද, දේශපාලන අර්බුද, විහාරස්ථානයක බෙදා ගැනීම පිළිබඳ දායකත්වයේ අර්බුද, භික්ෂුන් වහන්සේලා අතර අර්බුද රටේ පේන්න තියෙන්නේ හැමතැනම. සහෝදර සහෝදරයන් ගාව පැලෙයිනි වැටට ඇයි අද එන කොටාගෙන කියලා කියන්නේ. එක බත් කාගෙන එක ඇඳේ නිදාන හිටපු අය ආත්මාර්ථකාමී වෙනකොට ඊට පස්සේ මේ බිම්පංගුවට ලොල් වී මලගම් යති නොඇති නෙමෙයි. එහෙම අර්බුද කීයක් මේ රටේ තියෙනව ඇද්ද? එතෙන්ද ගියාම අමතකයි. එතකොට මායя තමයි වුන් මෙහෙවන්නේ.
නිසා තම තමන්ට තියෙන ගැටලුව තුළම තම තමන්ට තියෙන ප්‍රශ්නය තුළම ඒක නීතියෙන් විසඳ ගන්න අවශ්‍යයි. ඒක අපි නෑ කියන්නේ නැහැ. නමුත් ඔවුනොවුන්ට රිදවන්න, පලිගන්න, විනාශ කරන්න ගියොත් අපි බුදුදහමද පාවිච්චි කරන්නේ පෘථග්ජන භාවයේද? එතකොට අපට හිත හදාගන්න ලැබෙනවද? මා දකින්නේ මෙහෙමයි. තේරුම් ගත්ත පුද්ගලයාට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් එළියට එන්න සමාජය උදව් කරන්නේ. නැත්තම් වයන්නේ නැහැ. නිදිගත් සිත කියන එකේ තේරුම ඒකයි. තියෙනවා කියලා හොයන්නත් බෑ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා එන්නේ තියෙන නිසයි කියලා. අර මට මතක එක කතාවක් තියෙනවා. සෙන් ගුරුවරයෙක් ළඟට ශිෂ්‍යයෙක් ගියාලු. ගිහින් ඔහුගේ දර්ශනය කියලා දුන්නලු. මේ ලෝකේ කිසිවක් නැහැ. අල්ලන්න දෙයක් නැහැ, ශූන්‍යයි කියලා. ගුරුවරයා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා තමන් කැඳවලඳමින් හිටියේ කැඳ කොප්පෙන් දමලා ගහනවා ශිෂ්‍යයාට. එතකොට මේ ශිෂ්‍යයා බලාපොරොත්තු වෙන එක නෙමෙයි ගෞරවයක් හරි මොකක් හරි. එතකොට එයාට කේන්ති ආවා. තමන් සැලකිලිමත් උනේ නැහැ, තමන් කිව් දේ අසවන් දුන්නේ නැහැ කියලා. දැන් ගුරුවරයා අහනවා නැත්නම් කොහෙද තිබිලාද ඔය කේන්ති ආවේ කියලා. නැත්නම් එන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන තවදුරටත් තියෙනවා නම් තියෙන නිසා තමයි එන්නේ කියලා. එහෙනම් අතීතයේ ආවහම අන්න වීරියෝනකමක් තියෙන්නේ එතනින් එහාට. දැන් මේ අහපු ප්‍රශ්නේ තියෙනවානේ මේ වර්ජනය කිරීම නැත්තම් ප්‍රතික්ෂේප කිරීම වුන් ඇසුරින් අයින් නෑ, ඇසුරින් අයින් කරන්න ඕන නෑ. උදාහරණයක් මෙහෙම ගන්නකෝ. අපි බෞද්ධින් වශයෙන් ගත් කල නැත්තම් පූජ්‍ය පක්ෂ වශයෙන් ගත් කල නැත්තම් ජීවිතේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මගේ. මම දුම් පානයට මත්පැන් පානයට එරෙහි කෙනෙක්. මම නිසා ළමා කරුණ කාලේ ඥාතීන් සමග පවා මේ ගැටුම් ඇති කරගත්ත කෙනෙක්. ගැටුම් කියන්නේ ගහගත්ත බැනගත්ත නෙමෙයි. නමුත් ඒ අර මතේ ප්‍රකාශ කරන්න ගිහින්. අදටත් ආගමානුකූලව රජ විකුණනත් වෙන කවුරු විකුණනත් මත්පැන් වැරදි. හොඳයි රජය සමග හරි හොර මත්පැන් ගමේ විකුණන අය සමග කවුරු හරි එක්කලා මං විරුද්ධ වෙලා හිටියොත් එහෙනම් මම හදාන තියෙන දුකක් නෙමෙයිද? එහෙනම් කවුරුත් එක්කලා මට ගැටලුවක් නැහැ. ඔවුන් කරගන්න දේවල් ඔවුන්ට තියෙවි. එහෙනම් ඒ උදාහරණයක් ඒක මම පෙන්නුවේ ඒ කාරණා අතහරින්න නෙමෙයි පෙන්වන්නේ. ඒවා අපේ කොට ගන්න ඕන නැහැ. ලෝකෙ සිදුවෙන සිදුවීම් නම් අටලෝ දහමම ලෝකෙ සිදුවෙන දේවල්. ඒවා අපි බාරගත්තහමනේ ඒවෙන් මම හැදෙන්නේ අපේ කොට ගන්නෙ. මේක අපි අර පෘථග්ජන පුද්ගලයා කරනවා. මේකට මොකද්ද කියන්නේ? මේකට හොඳ උදාහරණයක් ගම්බද ව්‍යවහාරයේ තියෙනවා. කැලේ ඉන්න සර්පයින් ඇඳුම ඇතුළට දාගෙන කනෝ කියලා කෑ ගහනවා. මේ ශිෂ්ට භාෂාවෙන් කිව්වේ ඔබට අදාළ භාෂාව හදාගන්න. අර බාහිර කාරණා නිසා හදාගත්ත ලෝභ දේශ මොහ නිසා දුක් විඳිනවා කියලා නෙමෙයි දර කියන්නේ. අපි ලෝකෙට දොස් පවරනවා. අපිට උපදින්නා වූ මේ හැඟීම් වලට. දැන් තේරෙනවද ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම, ඒතං මම යතොහමස්මින් ඒසෝ මේ අත්තා. මේකයි දුක කියලා තේරෙනවද? දැන් මේක හදන්න වෙන වෙලාවක් දෙන්නේ නැහැ. හෙට දෙන්නෙත් නැහැ. ඊයේ හම් වෙන්නෙත් නැහැ. හැම මොහොතම වර්තමානයේ නිින්ද හැරෙනවා ඊට. එතකොට පස් දොරට ගැටෙනකොට අර මේ කෙටේරියේ පස් පොලකට කොටපුවම පස් පොලෙන් ගහේ තියෙන කිරියනවා. ඒවා ආවහම ඒක වේදිකාවක් පදනමක් කොටගෙන. ඒ කියන්නේ මට කේන්තියාව මට බය හිතුණා කියලා කතා ඒ වේදිකාවක් කරගත්ත. වේදිකාවක් පදනමක් කොටගෙන ප්‍රතිචාර දක්වන්න යන්න එපා. කාන්ති. එතකොට එතන අර හිටපු සංසුන් කෙනා නෙමෙයි ඉන්නේ. ද්වේෂය මම වෙලා, ඊර්ෂ්‍යාව මම වෙලා, ක්‍රෝධය මම වෙලා දැන් පිපිරීමක්මයි. ඒ මොන තීරණයක් ගත්තත් කාට හෝ රෙහි වචනෙන් හරි ක්‍රියාවකින් හරි ඒක අනිවාර්යෙන් පිපිරීමක්. ඒ වුණාට මේකට විශාල ශක්තියක් අපි දීලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක මම දැකලා තියෙනවා මට මරාගෙන මැරෙන්න හිතයි මව නවත්තන්න එපා කවුරුවත් එහෙම කියලා තදින් කියන හැටි. එහෙම දේවල් වෙන්න පුළුවන් බව කල්තියා තේරුම් අරගෙන ඒ වගේ තත්ත්වයක් එනකොට එතනින් එහාට නොයා යුතුයි කියලා ඔබට දෙන්න ඔබේ මනසට
20-30 වතාවක් අදහස. සංසුන් වෙලා තීරණ ගන්න වැරුණාම නොසන්සුන් වෙලා තීරණ ගන්න නැතුව ඉන්න දැනගන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නම් පෙන්නනවා ඒතං සංගතං ඒතං ඕලාරිකං ඒතං පටිච්චසමුප්පන්නං. ඒක හේතුප්‍රත්‍ය ධර්මතාවයක්. ඒක රළු දෙයක්. ඒක ඒ හේතුන්ගේ ඵලයක්. ඒ ඵලය ක්‍රියාත්මක කරන්නේ නැතුව කිසියම් විදර්ශනා උපේක්ෂාවක් දේශාන්තයේ ප්‍රණීතය. එතෙන්ටපත් වෙන්න. අර සංසිඳනවා කියන්නේ මේක ස්කන්ධ පහ නැතෙනවා නම් ඒක වැඩෙන පැත්තට යන්නේ නැතුව අර සංසුන් බවට පත් වෙන්න කියන එක නේද කියන්නේ. උපේක්ෂාවට අතහරිනවා කියලා කියන්නේ. වහා සංසිඳවන්න කියලා තියෙන්නේ. එහෙමනම් මේ වැඩේ කරන්න තියෙන්නේ කොයි වෙලාවටද? සංසුන් සමාධියක ඉන්න වෙලාවටද? ඔය ඕන කෙනෙකුට සංසුන් බවක් තියෙනවා. නමුත් පුතග්ජන පුද්ගලයාට සංසුන් බව ඉන්න බෑ නිදිමත එනවා. එතකොට මොන විටක් කන්න හිතෙනවා, කතා කරන්න හිතෙනවා, මොනවා හරි එකට එකතු වෙන්න හිතෙනවා. නමුත් මේ ආර්ය පුද්ගලයාට සංසුන් බව හරි ප්‍රිය දෙයක්. එතන එයා ඉන්නයි කැමති වෙන්නේ. එයා එතන ඉඳගෙන නොසන්සුන් වෙන්න තියෙන කාරණා අයින් කරමින් ඉන්නවා. අනිත් එක්කෙනා නොසන්සුන් වෙන්න තියෙන කාරණා එන්න නොදී සිත වෙන පැත්තකට ගෙනියනවා. දැන් මේ මොහොත කොහොමද සඳහන් කරලා තිබෙන්නේ? uppannam kama vitakkam, uppannam vihinsa vitakkam, uppannam vyata vitakkam. මේ මොහොතට ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද මේ ලෝභ කාම විතර්කය, දෝෂ ව්‍යාපාද විතර්කය, මෝහ ඒ දෙකේටම අදාළ මමත්වෙන් ගැනීම. ලෝභ මොහ, දේශ මොහ. මේ තුනේදී නේද මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝතේ නම් වූ ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒක වර්තමා uppannam කියන්නේ දැන් හටගන්නේ කේ නේද? දැන් ඔබට තේරෙනවද දවස් ගෙදර මාසයක් ගත කරලා එක දවසක් ගිහින් එදාට හැදුවට ඉතුරු ටික ආපහු අහු වෙනවයි කියලා. දින කීපයක් වෙන් කරගෙන කෙලස් යටපත් කරන් හිටියට ආපහු ගැටෙනකොට හමු වෙනවයි කියලා. දින 14ක් හරි කොහේ හරි ගිහින් ධර්මයේ තේරුම් අරගෙන ඔබ සුතව ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. දැන් ස්කන්ධ පංචකය හට ගන්නකොට ඒතං මම ඒතොහමස්මෙන් ඒසෝ මේ අත්තා නෙවෙයි ගන්නෙ නේතං මම නේතොහමස්මෙන් නමේසෝ අත්තායි සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ආපහු යන පටිසෝතගාමි. නිසා හදාගත්ත ටික අයින් කරගන්න කාලයක් ඕනේ. ඒ නිසා තමයි මම හිතන්නේ සෝවාන් සිර රහත් දක්වා කාලයක් දීලා තියෙනවා. ආත්ම හතක් නම් පොතේ දීලා තිනවා. එච්චර ඕනේද කියලා වෙලාවකට හිතෙනවා. වෙලාවකට ඕනේ ඇති කියලා හිතෙනවා සමහර අයට. ඒක කරලා බලමු පෞද්ගලිකව. ඒ නිසා අර චිත්ත අභ්‍යන්තරයේ ඇවිදින් ඉවර වෙන්න ඕනේ. ඉවර වෙන්න නම් එතන අයින් කරන්න ඕනේ. ඉස්සරහට තිබ්බොත් ඉවර වෙන්නේ නැහැ. ඒක උපන් අකුසල් දුරු කිරීම. ඒ උපන් අකුසල් කියලා කියන්නේ මම මගේ ආත්ම කොට අරගෙන තියාගත්ත ලෝභ දේශ මොහ මූල නිසා හටගන්න කාරණේ. වහා සංසිඳවන්න කියලා පෙන්නනවා. ඒ ගමන්ම අර මේ ස්කන්ධ පහ නැසෙනකොට අනාගත ස්කන්ධ පහක් හටගන්න හේතු තැබෙන එක තමයි අර අනාගත පුරුකට බැඳෙනවා කියලා කියන්නේ. සසර හදනවා. මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර වර්තමාන අරමුණේ වෙන්නේ ඒ තමයි අනාගත සසර හදන එක. නමුත් අඥාන පුද්ගලයා සසරක් හදමින් ඉන්නේ. නිරෝධය ඔහුට නැහැ. ඔහු මායයට අහු වෙමින් ඉන්නේ, මාර බන්ධනේ ඉන්නේ. දැන් මාර බන්ධනේ නිදහස් වෙන එක නෙමෙයි සසර හදන එක නවත්තන්න ඕන. මේ මොහොතේ සසර හදන එක නවත්තනකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අප්‍රමාද විහාරය කියලා කියන්නේ. නිරෝධය දකින්න කියලා කියන්නේ. නිරෝධය කියන්නේ ඉවර වෙනවා කියන එකනේ. අනාගත ඵලයක් උපදින්න කර්මයක් රැස් වුණොත් පාප හෝ පුණ්‍ය හෝ ධාන වශයෙන් එහෙනම් කර්ම මාර්ගයේ නිරෝධයක් නැහැ. සසරක් හැදුනා. එතකොට ස්කන්ධ පංචකයේ ආත්මය තුල තමයි සසර හැදෙන්නේ. ස්කන්ධ පංචකයේ උපාදාන වී අවසන් වීම සසර හැදෙන එක. ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් වෙන එක සසර අවසන් කරන එක. ඉතින් ආරම්භයේ පටන් 100% මේක කරන්න බෑ. මොකද ඊට වඩා සංසාරයේ වැරදි පැත්තට ගත්ත වීරිය වැඩි. අර මගේ ආත්ම කොට අරගෙන ප්‍රතික්‍රියා දක්වන ප්‍රතිචාර දක්වන දිනන්න යන බලවත් වැඩි. දැන් අනිත් අය පරාද කරලා දිනන්න යන එක වෙනුවට කෙලස් පරාද කරලා දිනන්න යන්න. ඒක හොඳ ජයග්‍රහණයක් කරට වඩා. ඒකෙදි බාහිර වශයෙන් ගත් කල ඔබට කිසියම් ආකාරයක මදිකමක්, නින්දාවක්, පාඩුවක් එහෙම වෙන්න පුළුවන්. එහෙමනේ අපි බලන්නේ. නමුත් ඒක නෙමෙයි අර ජයග්‍රහණ ඊට වඩා වටිනවා. කෙලෙසුන්ගෙන් බැඳී සතරක් හදන්න
තියෙන මොහොතම ඒ දැවී යාමයි ඒ මොහොතම ලකුණු රැස් කරන්න පුළුවන් මොහොත බවට පත් කරගන්න. එනිසා නිරෝධ කියන එකේ තේරුම අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අවසන් වෙන එක. මම මේක වෙනත් වචන වලින් දේශනාවල කියලා තිබෙනවා. මේ මොහොතේ මම මේක ගන්නෙ නැහැ. කාලය මැද නිසා. අන්න ඔබට එතකොට මේ අනිත් අයට උපදෙස් දෙන්න හදන්න යන්න ඕනෙත් නැහැ. ඒක අවශ්‍ය නම් නීත්‍යානුකූල මට්ටමින් හෝ නිල මට්ටමින් රාජකාරී මට්ටමින් කළාට කමක් නැහැ. ඔවුන් ප්‍රතික්ෂේප කරන්න යන්න ඕනෙත් නැහැ. අපි හදා ගන්න ඕන. අපිව දකින්න ඕන. දැන් මේක පේනවනේ. මේ නුවණැසට පේනවා මේක. අන්නේ පෙනෙනකොට තමන් කියන්නේ සංසුන් බවක්, නොසන්සුන් කියන්නේ තමන් නෙමෙයි මායя. එතකොට මායя මම බවට පත් වෙලා. මාරයාට ජීවිතේ ඉඩ දෙන්නේ නැතුව ඉන්න පුරුදු කරන්න ඕන. මාරයා ආයේ හොල්මන් කරනවා. සෝවාන් සිට අනාගාමි දක්වාම මාරයා හොල්මන් කරනවා, බලපෑම් කරනවා. නමුත් ඔහුට ඉඩ නොදෙන්න අපි විරියවන්ත වෙන්න වෙනවා. ඒ නිසා නැවත නැවත හුරු කිරීම තුළ තමයි මේ ගමන අපට මේ ක්‍රමයෙන් ඉදිරියට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. අන්න එතකොට එහෙමනම් කවුරු වෙලා ඉන්න ඕනද? අසුත පුතුග්ජනෙක් වෙලා මේ භාවනාව කරන්න බෑ. ස්කන්ධ පංචකේ මොහොතින් මොහොත නැසෙනවා. ඒක අල්ලාගත්තොත් සසරට බැඳෙනවා. අල්ලාගත්තේ නැත්නම් දකින්න ඒක අනාත්මය. අල්ලාගන්න එක ස්කන්ධ පංචකයේ ආත්මය, අල්ලාගන්න නැති එක ස්කන්ධ පංචකයේ අනාත්මය. එතකොට ඒ භාවනාවට ක්‍රමයක් නැහැනේ. ක්‍රම ඕන තරම් රටේ භාවනාවල තියෙනවානේ. මේක බුදුරජාණන් වහන්සේට සරිත් මොගලන් පරම්පරාවේ ආත සියලු දෙනාටත් භික්ෂු භික්ෂුණී උපාසක හැම දිනාටමත් වර්තමාන මොහොතේ පච්චුප්පන්නංච යෝදම්මං තත්ත තත්ත විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහේති. ඔන්න වද්දේ කරත්ත සූත්‍රයේ තියෙනවා තැන. කාතාපදේ විතරයි මතක් කරන්නේ මේ මොහොතට. යම් දහමක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් අදාළ ප්‍රත්‍ය නිසා හටගනීද? එතන ඒකත් එක්කනේ රාජකාරිය තියනවා කියලා තියෙන්නේ. ඒ යම් දහම ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අවසන් කරන්න. මේ මොහොත අනාගතය හදන එක වෙනුවට මේ මොහොත අවසන් කරන්න හදන එක පමාද විහාරී, අවසන් කරන එක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්නම් අපමාද විහාරී නැත්නම් නිරෝධ ගාමිනී. මෙන්න මේක ධර්ම ශ්‍රවණය කරලා සමීප දසුණක් බවට ඇති කරගන්න. සමීප දසුණක් බවට පත් කරගන්න. ඒ සමීප දසුණක් තුළ ඔබට මේක තේරුම් ගැනීම තුළ අනුගමන ප්‍රතිපදාවට යන්නට අවශ්‍ය නොවනස ලැබේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දානය සඳහා සැදැහි දායකත්වයේ දරනු ලබන්නේ නන්දන මැණිකේ මිත්තනිය ඇතුළු පවුලේ සැම විසින්. අගෝස්තු මාස 29 වන දිනට ජන්මදිනයේ යෙදෙන මනුජි සමරවික්‍රම සහෝදරියට සහ අගෝස්තු මාස 31 වන දිනට ජන්මදිනයේ යෙදෙන මල්කාන්ති හේවාගම මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා වගේම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි එහෙම ප්‍රාර්ථනා කරනවා. උපන් දින ධර්ම දානයක්. ඒකනේ හොඳම දේ. ක්ෂණ සම්පත්තිය සහිත උතුම් මනුස්සාත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල අප්‍රමාදව ධර්මාබෝධයෙන් සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුව ලබා ගැනීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා. අනුග්‍රහක බවතුන්ට උපන් දින සමරණ අයට සහ ධර්ම ශ්‍රවණය කරන හැමට. දැන් මතක් කරන ආයත් මාතෘකාව. එදිනදා ජීවිතයේදී බාහිර දේවල් ඇසුරෙන් අසන්සුන් වන විට කල යුත්තේ තමා තුළ ඇති ගැටෙන කරුණු දුරු කර නොගැටීමට වෙර දැරීමද? ඔව්. ඇසුරෙන් මිදීමද නැත. නිවැරදි කිරීමට උත්සාහ කිරීමද නැත. Taman නිවැරදි කර ගැනීමයි. වීරිය හෝ දේශකයන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් ප්‍රායෝගික අනුගමනය කිරීමට වෙරදරන ශ්‍රාවකයන් උදෙසා ප්‍රතිපදාවට තවත් උපකාරී වේයයි දේශකයන් වහන්සේට සිතන පරිදි උචිත මාතෘකාවක් යටතේ ධර්ම දේශනාව. එහෙනම් අනුග්‍රහක බවතුන්ට උපන් දින සමරණ අයට ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම කරුණ අවබෝධය පිණිස හේතු ආසනා වේවා. සබ්බහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ